Sadhu, sadhu, sadhu. Namaskar veva buduruvanata samada budu himi sarana yami. Namaskar veva damruvanata samada sadham sarana yami. Namaskar veva sangharuvanata samada maha sangha sarana yami. Namaskar veva tunuruvanata samada tisarana sarana yami. Sadhu, sadhu, sadhu. මින් වසර 2566කට පෙර තුන් ලෝකයට අමා නිවන බෙදා දී පිරිනිවන් පා වදාළ ඒ අපගේ භාග්‍යවත් වූ අරහත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේට අපගේ নমස්කාරය වේවා. සාදු සාදු සාදු. ඒ උතුම් සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ සම්බුද්ධ ශාසනයේ අපහට දායාද කළ අපගේ පරම පූජනීය ගුරු දේවෝත්තම පින්වලුකු ස්වාමින් වහන්සේට අප සියලු දෙනාගේ নমස්කාරය වේවා. සාදු සාදු සාදු. ශ්‍රද්ධාවන්ත වාසනාවන්ත පින්වත්නි, අද අපි මේ සූදානම් වන්නේ ඒ අපගේ භාග්‍යවත් වූ අරහත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී සම්බුදු පරිනිර්වාණයෙන් වසර 2566කට පසු ඒ ගෙවී යන උතුම් වෙසක් තෙමගුල නිමිති කරගෙන පැවැත්වෙන උතුම් සම්බුද්ධ දේශනා මාලාවේ උතුම් දේශනාවක් ශ්‍රවණය කරන්න. අද මා මාතෘකා කරගත්තේ මේ පින්වත් ඔබට අපි ආදරින් සරණ ගියපු අපගේ ධර්ම ස්වාමී වූ ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ උතුම් සම්බුදු ජීවිතේ හා කැටි වී පවතින ආශ්චර්යවත් අద్භූත කරුණු තමන්ගේ සිත පහදවා ගැනීම පිණිස ඔබට කියා දෙන්න. පින්වතුනි, අපි ලැබූ මනුස්ස ජීවිතේ අපිට වටිනා ඒ වගේම උතුම් මනුස්ස ජීවිතයක් බවට පත් කර ගන්නට වාසනාව ලැබෙන්නේ අපිට බුදුරජාණන් වහන්සේ සරණ යන්නට ලැබීම නිසා. ඒ වාසනාව අපගේ ගුරු දේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ නිසා අපිට මේ යුගයේ උදා වුණා. ගෙවී ගිය දවසරක් පුරාවට අපිට ඒ උතුම් සම්බුදු සිරි මූ මඩලින් දේශනා කොට වදාළ ධර්මයේ ඒකරාශී වී ශ්‍රවණය කරන්ට නොලැබුණත් මේ උදා වෙන වෙසක් පුන් පොහෝ දිනයේ මේ වෙසක් මාසයේ අපිට ලැබෙනවා අපගේ ශාස්ත්‍රඥ වහන්සේගේ උතුම් සම්බුදු ජීවිතය හා කැටි වූ මහා ආශ්චර්ය අద్භූත ගුණ ශ්‍රවණය කොට සිත පහදවා ගන්න. අද දින ඔබ ඉගෙන ගන්නේ ඒ භාග්‍යතුන් වහන්සේගේ ජීවිතයේ ඇති ආශ්චර්ය අద్භූත සම්බුදු ගුණ. ඒ වගේම බෝසතාණන් වහන්සේගේ ජීවිතය තුළ ආශ්චර්ය අద్භූත යම් කරුණු ඇද්ද ඒ කරුණු ඔබට ඉගෙන ගන්නට ලැබෙනවා. ඒ සඳහා මා අද මේ දේශනාවට ඇසුරු කරගත්තේ මජ්ක්‍ධිම නිකායේ 3 වෙනි ග්‍රන්ථයේ ඇතුළත් අච්චරිය අභූත සූත්‍රය.
පින්වතුනි අපගේ ශාස්ත්‍ර වූ ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ ඒ කාලේ වැඩ සිටියේ සවැත් නුවර ජේතවනාරාමේ. එදා පිණ්ඩපාතයෙන් පසු භික්ෂූන් වහන්සේලා උපස්ථාන ශාලාවට රැස් වුණා. උපස්ථාන ශාලාවට රැස් වෙලා භික්ෂු සංඝයා අතර මෙන්න මෙබඳු කතා බහක් උපන්නා. ඒ තමයි ප්‍රිය ආයුෂ්මතුන් වහන්සේ තථාගතයන් වහන්සේගේ මහා 이르දිමත් බව මහා ආනුභාවය නම් ආශ්චර්යයයි අద్භූතයි. පිරිනිවන් පා වදාළ ඒ කිවි අපගේ ශාස්ත්‍රුන් වහන්සේ මේ පිරිනිවන් පා වදාළ කෙලෙස් හිඳලු සසර ගමන නැසූ භව ගමන ගෙවා දමාලු සියලු කෙලෙසුන් ඉක්මවා ගිය බුදුවරයන් වහන්සේලාගේ අතීතය ගැනත් ඒ වගේම අපගේ තථාගත බුදුරජාණන් වහන්සේ දක්නාසේක. ඒ කියන්නේ භික්ෂුන් වහන්සේලා කතා කර කර හිටියේ මේ බුදුරජාණන් වහන්සේලාගේ ජීවිතයේ සතු ආශ්චර්ය අద్භූත කරුණු කාරණා ගැන. ඒ වෙලේ කතා කරමින් සිටියා මේ ක්ෂත්‍රීය බ්‍රාහ්මණ ආදී මේ නොයෙක් ಜಾති වලින් නොයෙක් නම් වලින් මේ නොයෙක් ගෝත්‍ර වලින් පැමිණිලා බුදුරජාණන් වහන්සේ ළඟ ශ්‍රාවකත්වයට පැමිණිලා දමනයටපත් වෙනවා. ඉතින් මේ භික්ෂුන් වහන්සේලා කතා කරමින් සිටියා ඒ සියලු දේවල් මේ ලෝකෙට උපන්නේ මේ ලෝකෙට බිහි වුණේ අපගේ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ නිසා. සම්මා සම්බුදුරජාණන් වහන්සේලගේ ආශ්චර්ය අద్භූත කරුණු අපිට දැනගන්න ලැබෙන්නේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ නිසා. ඉතින් මේ භික්ෂුන් වහන්සේලා සුහුද කතාවක භාග්‍යතුන් වහන්සේ මුල් කරගෙන යෙදී වාසය කරද්දී ඔතනට පැමිණියා අපගේ භාග්‍යතුන් වහන්සේගේ අග්‍ර උපස්ථායකයන් වහන්සේ වන සෙවණැල්ලමින් පසුපස පැමිණි 25 වසරක් පුරාවට ආදරෙන් උපස්ථාන කළ සියල්ලන්ට ආනන්දය ලැබදුන් අපගේ ධර්ම භාණ්ඩාගාරික වූ ආනන්ද ස්වාමීන් වහන්සේ. ඉතින් ආනන්ද ස්වාමීන් වහන්සේ ওই භික්ෂුන් වහන්සේලා අතර වැඩ සිටියා. ඔය අතරේ භාග්‍යතුන් වහන්සේත් මේ භික්ෂුන් වහන්සේලා වාසය කළ ශාලාවට පැමිණියා. පැමිණියාට පස්සේ භාග්‍යතුන් වහන්සේ අසා සිටියා පින්වත් මහණෙනි පින්වත් ආනන්ද මං මේ මොහොතේ මේ ශාලාවට පැමිණෙද්දී ඔබලා කවරනම් වූ කතාවකින්ද වාසය කළේ? මාගේ පැමිණීමෙන් ඔබලාගේ අඩාලු කතාව කුමක්ද? කියා භාග්‍යතුන් වහන්සේ අසා සිටියා. ඒ වෙලේ මේ ආනන්ද ස්වාමීන් වහන්සේ කියා හිටියා ස්වාමිනී භාග්‍යතුන් වහන්සේ දානින් පස්සේ පිණ්ඩපාතින් වැළකුණු මේ භික්ෂුන් වහන්සේලා උපස්ථාන ශාලාවට රැස් වුණා. රැස් වෙලා කතා කරමින් සිටියේ වෙන කවුරුවත් ගැන නෙමෙයි. මේ භාග්‍යවත් වූ අරහත් වූ අපගේ ශාස්ත්‍රූන් වහන්සේගේ ආශ්චර්ය බව අద్භූත බව ගැනමයි කතා කරගෙන හිටියේ. අපි කතා කර හිටියේ ඒ භාග්‍යවත් වූ අරහත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේලා ආශ්චර්යයයි ආශ්චර්ය වූ ගුණයන්ගින් යුක්තයි. ඒ වගේ මේ භාග්‍යවත් වූ අරහත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේලා අద్භූතයි. අద్භූත වූ ගුණයන්ගින් යුක්තයි කියලා ස්වාමීනි අපි භාග්‍යතුන් වහන්සේ ගැනමයි කතා කරමින් සිටියේ. ඉතින් මේ ස්වාමීනි ඔය කතා බහ කරන අතරේ භාග්‍යතුන් වහන්සේ වැඩම කළේ. ඉතින් ওই කතාව තමයි අපි අදාළ උනේ. ඉතින් ඒ වෙලේ භාග්‍යතුන් වහන්සේ ආනන්ද ස්වාමීන් වහන්සේ අමතා වදාලා. ඒ වෙලේ ආනන්ද ස්වාමීන් වහන්සේ අමතලා බුදුරජාණන් වහන්සේ වදාලා පින්වත් ආනන්ද ඔබට තථාගත බුදුරජාණන් වහන්සේගේ ආශ්චර්ය වූ අద్භූත වූ ධර්මයන් වැටහේවා කියලා. ඒ වෙලේ මේ තථාගත බුදුරජාණන් වහන්සේ අපගේ ශාස්ත්‍රඥ වහන්සේ භික්ෂුන් වහන්සේලාට ආශ්චර්ය අద్භූත කරුණු වදාළේ නැහැ. අපගේ ධර්ම භාණ්ඩාගාරික වූ ශාස්ත්‍ර වචනේ මතකේ දරාගෙන වැඩ සිටි අපගේ ආනන්දයන් වහන්සේ භාග්‍යතුන් වහන්සේගේ
ආශ්චර්ය අద్భుත කරුණු ගැන විග්‍රහයක් කරනවා. ස්වාමීනි ආනන්ද ස්වාමීන් වහන්සේ වෙලේ කියා සිටියා ස්වාමිනී භාග්‍යතුන් වහන්සේ මම මෙන්න මේ විදිහට භාග්‍යතුන් වහන්සේගේ ආශ්චර්ය අద్భుත කරුණු ගැන මතකයේ දරාගෙන ඉන්නවා. ස්වාමිනී මම අහලා තියෙනවා භාග්‍යතුන් වහන්සේගේ ආශ්චර්ය අద్భుත කරුණු මේ විදිහට මං භාග්‍යතුන් වහන්සේ ඉදිරියේමයි පිළිගත්තේ භාග්‍යතුන් වහන්සේන් අසා මේ දරාගෙන සිටින්නේ. ඒ තමයි භාග්‍යතුන් වහන්සේ මට එක මොහොතක වදාලා පින්වත් ආනන්ද බෝසතාණන් වහන්සේ ඒ කිව්වේ මේ අපට සසර කතරින් සියලු කෙලෙසුන් නැසා ඈතර වීම පිණිස අමා ධර්මයේ දේශනා කොට වදාළ අපි ආදරින් සරණ ගියපු අපගේ ධර්ම ස්වාමී වූ බුදුරජාන් වහන්සේ සම්මා සම්බුදු බවට පත්වීමට පෙර සසරේ පෙරුම් පුරාගෙන ඇවිදින් අවසාන දිව්‍ය ජීවිතයට එළඹෙන කාලේ මහ බෝසතාණන් වහන්සේ දිව්‍ය ලෝකේ උපත ලැබුවා. තුසිත දිව්‍ය ලෝකේ සන්තුසිත නමින් උපත ලැබුවා. සන්තුසිත දිව්‍ය රාජයා වෙලා බෝසතාණන් වහන්සේ උපදිද්දී ආනන්ද ස්වාමීන් වහන්සේ කියන භාග්‍යතුන් වහන්සේ ඒ සන්තුසිත දිව්‍ය රාජයා වෙලා දිව්‍ය ලෝකේ උපත ලබද්දී මනා සිහිනුවණින් යුක්තවමයි බෝසතාණන් වහන්සේ දිව්‍ය ලෝකේ පහළ වුණේ. ඒ දෙවියන් අතරේ මනා සිහිනුවණින් යුක්තව තුසිත දිව්‍ය ලෝකේ යම් උපත ලැබූ බවක් ඇද්ද? අප මහ බෝසතාණන් වහන්සේගේ සංසාරයේ පෙරුම් පුරාගෙන ආ ගමනේ සම්බුද්ධත්වයට කලින් ජීවිතය ගැන මේ කියන්නේ. යම් තුසිත දිව්‍ය ලෝකේ සන්තුසිත දිව්‍ය රාජයා වෙලා උපත ලැබූ බවක් ඇද්ද? මනා සිහිනුවණින් ස්වාමීනි මං මේ කාරණේ දැනගෙන තියෙන්නේ භාග්‍යතුන් වහන්සේ සතු ආශ්චර්ය වූ අద్භූත කාරණයක් හැටියටයි. එතකොට අපගේ මහබෝසතාණන් වහන්සේගේ ජීවිතේ වටා ඔබ ජාතක කතා ශ්‍රවණය කරද්දී ජාතක පොත් වහන්සේලා පරිශීලනය කරද්දී ඔබට බොහෝ අවස්ථාවල ඉගෙන ගන්නට ලැබෙනවා. අපිට කියවන්න ලැබෙනවා, ශ්‍රවණය කරන්න ලැබෙනවා. අපගේ මහබෝසතාණන් වහන්සේගේ ආශ්චර්ය අద్భుත කරුණු. ඒ ආශ්චර්ය අద్భుත කරුණු කැටිවිච්ච තැන අවසාන දිව්‍ය උපත. ඒ සියලු කුසල් දස පාරමිතා, දස උපපාරමිතා, දස පරමත්ත පාරමිතා ආදී සියලු ගුණයන්ගේ මුදුන්පත් වීමටපත් වූ මහ බෝධිසත්වයන් වහන්සේ තුසිත දිව්‍ය ලෝකේ සන්තුසිත නමින් දිව්‍ය රාජෙක් වෙලා උපදිද්දි තමයි පළවෙනි ආශ්චර්ය අద్భుත කරුණ සිද්ධ වුණේ. මොකක්ද ඒ කාරණේ? මනා සිහිනුවණින් යුක්තවමයි තුසිත දිව්‍ය ලෝකේ උපන්නේ. ස්වාමිනී මේ පළවෙනි ආශ්චර්ය අద్భుත කරුණක් ඇටියට මම දරාගෙන තියෙනවා. ඊළඟට කියනවා ආනන්ද ස්වාමීන් වහන්සේ ස්වාමිනී භාග්‍යතුන් වහන්සේ අපගේ මහබෝසතාණන් වහන්සේ සන්තුසිත දිව්‍ය රාජයා වෙලා තුසිත දිව්‍ය ලෝකේ උපත ලැබුවා. උපත ලැබුවට පස්සේ යම් තාකල් යම් වර්ෂ 100,000 ගණනක් ඒ තුසිත දිව්‍ය ලෝකේ මහා බෝධිසත්වයන් වහන්සේ වාසය කළාද ඒ බෝසතාණන් වහන්සේ මනා සිහිනුවණින් යුක්තව කියනවා තුසිත දිව්‍ය ලෝකේ වාසය කළේ. ස්වාමිනී මේ බෝසතාණන් වහන්සේ සතු ආශ්චර්ය අద్భుත කාරණයක් හැටියටයි මම දරාගෙන තියෙන්නේ. ඒ වගේම ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මං අසන ලද්දේ භාග්‍යතුන් වහන්සේගෙමයි. පිළිගන්නා ලද්දේ භාග්‍යතුන් වහන්සේ ඉදිරියේමයි. කුමක්ද? බෝසතාණන් වහන්සේ දිව්‍ය ලෝකේ උපන්නාට පස්සේ මේ මිනිස් පියසට වැඩම කරන්න කලින් අවසාන දිව්‍ය ජීවිතේ ලැබුවාට පස්සේ යම් තාක් ඒ දිව්‍ය ජීවිතේ ආයුෂ ඇද්ද? යම් තාක් ඒ දිව්‍ය ජීවිතේ ආයුෂ ඇද්ද? එතෙක් ඒ දිව්‍ය ලෝකෙන් චුත වෙන්නේ නැහැ. එතෙක් ඒ දිව්‍ය ලෝකේ වාසය කරනවා. යම් දවසකද සන්තුසිත දිව්‍ය රාජයාගේ දිව්‍ය ආයුෂ අවසන් වෙන්නේ. බෝසතාණන් වහන්සේ ඒ තුසිත දිව්‍ය ලෝකේ වාසය කරද්දී දිව්‍ය ආයුෂ සම්පූර්ණ කොට දිව්‍ය ලෝකෙන් චුත වීමක් ඇද්ද? මෙයත්
ආශ්චර්ය අద్භූත කාරණයක් කියනවා. ඒ කියන්නේ සන්තුෂ්ඨ දිව්‍ය රාජයා දිව්‍ය ලෝකයේ ලැබුණු යම් ආයුෂක් ඇද්ද ඒ ආයුෂ සම්පූර්ණයෙන්ම මේ අවසන් වුණාට පස්සේ තමයි දිව්‍ය ලෝකෙන් චුත වෙන්නේ. ඒ ස්වාමීනි මෙයත් බෝසතාණන් වහන්සේ සතු ආශ්චර්ය අద్භූත කාරණයක්. ඒ වගේම ස්වාමීනි මා විසින් අසන ලද්දේ භාග්‍යතුන් වහන්සේ ඉදිරියේමයි පිළිගන්නා ලද්දෙත් භාග්‍යතුන් වහන්සේ ඉදිරියේමයි. ඒ මොකක්ද? භාග්‍යතුන් වහන්සේ වදාලා පින්වත් ආනන්දය බෝසතාණන් වහන්සේ ඊතා සිහිනුවණින් යුක්තව ඒ තුසිත දිව්‍ය ලෝකයේ වාසය කොට ඒ දිව්‍ය ලෝකෙන් චුත වෙද්දී මනා සිහිනුවණින් යුක්තව කියනවා මව් කුස පිළිසිඳ ගත්තේ. ඔබ දන්නවා මහා මායා බිසෝන් වහන්සේගේ මව් කුස ඇසළ පුන් පොහොය දවසේ අපගේ මහ බෝසතාණන් වහන්සේ පිළිසිඳ ගත්තේ. එතකොට මේ මව් කුස පිළිසිඳ ගන්නකොට දිව්‍ය ලෝකයෙන් චුත වෙලා මනා සිහිනුවණින් යුක්තව ඊතා සිහියෙන් යුක්තව තමයි මව් කුසේ පිළිසිඳ ගත්තේ. ඔබ අහලති ඔබ දන්නවා එදා අපගේ මහා මායා බිසෝන් වහන්සේ සිහිනෙන් දැක්කා ඒ සතරවරන් දෙවිවරු මහා මායා බිසෝන් වහන්සේ සතපී සිටි සිරියහන ඔසවාගෙන හිමාලයේ සිහිනෙන් කඳු මුදුනට රැගෙන ගොස් ඒ අනෝතත්ව විල්තිර වාසය කරද්දී සුදු ඇත් පැටවෙක් නෙළුමක් සොඬෙන් දරාගෙන මායා බිසෝන් වහන්සේගේ ශරීරය වටා පැදකුණකොට දකුණැලෙන් කුසට ඇතුල් වෙනවා. එතකොට මේ ඇතුළු වීම බෝසතාණන් වහන්සේ සිහිනුවණින් කළේ. නිකම් ඇතුළු වුණා නෙමෙයි සිහිනුවණින් කළේ. මේ ආශ්චර්ය අద్భుත කරුණක්. ඊළඟට කියනවා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේගෙන්මයි මං ඇසුවේ. භාග්‍යතුන් වහන්සේ ඉදිරියේමයි මං පිළිගත්තේ. මොකක්ද? භාග්‍යතුන් වහන්සේ මහා මායා බිසෝන් වහන්සේගේ කුසේ පිළිසිඳ ගත් දවස් ඉඳලා මහා බෝසතාණන් වහන්සේගේ යම් පිළිසිඳ ගන්න දවසේ හරිම පුදුම සහගතයි. පිළිසිඳ ගන්න දවසේ මහා ආශ්චර්ය අద్භූත සිද්ධියක් වුණා. මොකද්ද මේ ආශ්චර්ය අద్භූත සිද්ධිය? ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මව් කුස පිළිසිඳ ගන්න දවසේ මේ දෙවියන් සහිත මරුන් සහිත බඹුන් සහිත ශ්‍රමණ බ්‍රාහ්මණයන් සහිත දෙව් මිනිස් සහිත ප්‍රජාව තුල බෝසතාණන් වහන්සේ මව් කුස පිළිසිඳ ගන්නකොට උදාර වූ ආලෝකයක් පැතිරී ගියා. මොනතරම් ආනුභාව සම්පන්නයිද කියන්නේ සමහර නිරේවල් තියෙනවා පින්වත්නි ඒකාන්ත ඝනාන්ධකාරයෙන් යුක්තයි. දැන් සාමාන්‍යයෙන් අපිට තේරෙන භාෂාවෙන් අපි ගත්තොත් සඳ නැති රාත්‍රියට ඝන අන්ධකාරයෙන් යුක්තයි. තමන් ළඟ කිසිවෙක් වාසය කළත් තමන් ළඟ කවුරු සිටියත් තමන්ට නොපෙනෙන මට්ටමටම අන්ධකාරයේ වැඩි. තමන්ගේ දැස් ඉදිරියට කුමක් පතිත වුණත් තමන්ට පේන්නේ නැහැ. ඒ රාත්‍රියට අපිට යම්කිසි උපකාරයක් යම්කිසි ආලෝකික උපකාරයක් අවශ්‍යයි තමා වටා බලන්න. මේට වඩා අතිශයින්ම බිහිසුණු ඝනාන්ධකාරයෙන් යුතු නිරේවල් තියෙනවා. බෝසතාණන් වහන්සේ මව් කුස පිළිසිඳ ගන්න දවසේ ඉබඳු ඝනාන්ධකාර නිරේවල් පවා ආලෝකමත් වුණා. එදා තමයි ඒ නිරසත්තුන්ට දැනගන්න ලැබුණේ අහෝ බවත්නි මේ නිරයේ මං වගේම තවත් දුක් විඳින අය ඉන්නවා නේද? මං වගේම තවත් පීඩාවට පත්වෙවි මේ නිරයෙන් ගැලවෙන්න බැරි සත්වයන් ඉන්නව නේද කියලා ඔවුන් තම තමන්ගේ ස්වභාවයන් අඳුනාගන්නේ බෝසතාණන් වහන්සේ මව් කුසුම් පිළිසිඳ ගන්න දවසේ. මොකද බෝසතාණන් වහන්සේගේ ආනුභාවයට ඒ සියලු ලෝක ධාතුවම ආලෝකමත් වෙනවා. ඒක බෝසතාණන් වහන්සේගේ ආනුභාවය. ස්වාමීනි මෙය මම අහලා තියෙන්නේ භාග්‍යතුන් වහන්සේගෙන් ආශ්චර්යවත් අద్භූත කරුණක් හැටියට. ඊළඟට ආනන්ද ස්වාමීන් වහන්සේ කියා සිටිය ස්වාමීනි භාග්‍යතුන් වහන්සේමයි මේ වදාළේ. භාග්‍යතුන් වහන්සේගේ මම ඉදිරියේමයි මම පිළිගත්තේ. කුමක්ද? යම් වෙලාවක බෝසතාණන් වහන්සේ මව් කුස පිළිසිඳ ගන්නවාද අන්නේදා බෝසතාණන් වහන්සේටත් බෝසත් මෑණියන්ටත් කිසිම අමනුෂ්‍යයෙක්ගෙන්
මිනිසෙකින් උපද්‍රවයක් නොවේවා පීඩාවක් නොවේවා කියලා සතරවරම් දෙව් රජවරු ධතරාෂ්ට්‍ර විරූඪ විරූපාක්ෂ වෛශ්‍රවණ යන සිව් දිසාවට අධිපති සතරවරම් දිවිවරු බෝසත් මාතාවත් බෝසත් පුතුත් සුරකින්නවා. එදා ඉඳලා දස මාසයේ පුරාවටම බෝසතාණන් වහන්සේත් බෝසත් මාතාවත් ආරක්ෂා කරන ඉෂ්ට දෙවිවරු කවුද? සතරවරම් දෙවිවරු. කියා යම් භාග්‍යතුන් වහන්සේ වදාළ කරුණක් ඇද්ද? ස්වාමීනි මෙයත් භාග්‍යතුන් වහන්සේ සතු ආශ්චර්ය අద్භූත කරුණක්. දැන් බලන්න ඔබ දැන් අපි අපේ ජීවිතේ වටා ගත්තොත් මේ වගේ එකම කරුණක්වත් ආශ්චර්ය අద్භූත කරුණු නැහැ. මොකද අපේ ජීවිතේ මේ සාමාන්‍ය ස්වභාවයටපත් වෙලා ඉපදෙමින් මැරෙමින් යන මේ භයානක දුක් සහිත සසරකට වැටිච්ච මනුස්ස ජීවිතයක්. නමුත් අපි සරණ ගියපු අපගේ ශාස්ත්‍රුන් වහන්සේ නම් ඒකාන්තයෙන්ම ආශ්චර්යයි අద్භූතයි. උන්වහන්සේගේ පෙරම් පුරන අවදියේ සිට උන්වහන්සේගේ ජීවිතේ මහා පුදුම සහගත ගුණ වලින් සමන්විතවයි උන්වහන්සේ පෙරම් පුරාගෙන ආවේ. එතකොට ඊළඟට ආනන්ද ස්වාමීන් වහන්සේ කියා සිටිය ස්වාමීනි ඊළඟට භාග්‍යතුන් වහන්සේගේ ඉදිරියේම මම ඇසුවේ ශ්‍රවණය කළේ. ඒ තමයි බෝසත් මෑණියන් ඒ කියන්නේ බෝසතාණන් වහන්සේ මව් කුසේ පිළිසිඳගත් දවස් ඉඳලා බෝසත් මෑණියන් වහන්සේ ස්වභාවයෙන්ම සීලවන්ත තැනැත්තියක් බවට පත් වෙනවා. ඒ කියන්නේ ප්‍රාණඝාතයෙන්, සොරකමින්, කාම මිත්‍යාචාරයෙන්, බොරුවෙන්, මත්පැන් පානෙන් ස්වභාවයෙන්ම වළකිනවා. ඒක ධර්මතාවයක්. ඒක බෝසතාණන් වහන්සේ නමක් තම තෝරාගත් මෑණියන්ගේ කුසේ පිළිසිඳ ගත්තාට පස්සේ ඒ බෝසතාණන් වහන්සේගේ තියෙන ආනුභාවයට සිද්ධ වෙන දෙයක්. ඒ බෝසතාණන් වහන්සේගේ තියෙන පුණ්‍යානුභාවයට ඒ මෑණියන්ට වරදෙහි යෙදෙන්න බෑ. ඒ නිසා මේ මෑණියෝ ස්වභාවයෙන්ම සීලවන්ත තැනැත්තියක් බවට පත් වෙනවා යන යම් කරුණක් ඇද්ද? ස්වාමීනි මෙයත් භාග්‍යතුන් වහන්සේ සතු ආශ්චර්ය වූ අద్භූත කරුණක්. ඊළඟට ආනන්ද ස්වාමීන් වහන්සේ කියා සිටියා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේගෙන්මයි මං ඇසුවේ ශ්‍රවණය කළේ. ඒ තමයි භාග්‍යතුන් වහන්සේ යම් දවසකද අප මහා බෝසතාණන් වහන්සේ මව් කුස පිළිසිඳ ගන්නේ මහා මායා බිසෝන් වහන්සේගේ මව් කුස පිළිසිඳ ගත්තේ එදා ඉඳලා බෝසත් මාතාවට පුරුෂයන් කෙරෙහි කිසිම අයුරකින් රාග ප්‍රතිසංයුත සිතක් උපදින්නේ රාග සහිත සිතක් හටගන්නේ. ඒක නම් පුදුම සහගත සිද්ධියක්. බෝසත් මාතාව ස්ත්‍රියක් වී සිටිද්දීත් බෝසතාණන් වහන්සේගේ තියෙන ගුණානුභාවයට බෝසත් මාතාවගේ සිතේ පුරුෂයෙක් කෙරෙහි රාග ප්‍රතිසංයුක්ත කල්පනාවක් මොහොතකටවත් හටගන්නේ යන මෙය ආශ්චර්ය අద్භූත කාරණයක්. ඒ වගේම කිසිම පුරුෂයෙකුට බෝසත් මාතාව රාග සහිත සිතකින් පොළඹව ගන්න බෑ. බෝසත් මාතාවගේ සිතේ පුරුෂයෙක් කෙරෙහි රාග සිතක් හටගන්නෙත් නෑ. ඒ වගේම වෙන පුරුෂයෙකුට රාග සහිත සිතකින් බෝසත් මාතාව පොළඹව ගන්නත් බෑ යන යම් කරුණක් ඇද්ද? ස්වාමීනි මේ භාග්‍යතුන් වහන්සේ සතු ආශ්චර්ය අద్භූත කාරණයක්. ඊළඟට ආනන්ද ස්වාමීන් වහන්සේ කියා සිටිය ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ ඉදිරියේමයි මම මේ ශ්‍රවණය කළේ. භාග්‍යතුන් වහන්සේගෙන්ම අසාගෙන මම පිළිගත්තේ දරාගත්තේ. ඒ තමයි ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ බෝසතාණන් වහන්සේ බෝසත් මාතාවගේ කුසේ පිළිසිඳ ගත්තාට පස්සේ එදා ඉඳලා බෝසත් මාතා ප්‍රනීත පංචකාමයේ ප්‍රනීත රූප දකින්ට ලැබෙනවා. මිහිරි ශබ්ද ශ්‍රවණය කරන්නට ලැබෙනවා. මිහිරි ගඳ සුවඳ ආග්‍රහණය කරන්නට ලැබෙනවා. බෝසත් මාතාවට මිහිරි රස අනුභව ප්‍රනීත ආහාර භෝජන අනුභව කරන්නට පානය කරන්නට රස විඳින්න ලැබෙනවා. ඒ වගේම මිහිරි සැප පහසු ස්පර්ශය ලැබෙනවා. මේ ප්‍රනීත මිහිරි වූ පංචකාමයේ බෝසත් මාතාවට ලැබෙන්නේ බෝසතාණන් වහන්සේගේ තියෙන ආනුභාවය නිසාමයි. ස්වාමිනී භාග්‍යතුන් වහන්සේ බෝසත් මාතාවට ප්‍රනීත වූ පංචකාමයේ ලැබීම කියන යම් කරුණක් ඇද්ද? මෙයත් බෝසතාණන් වහන්සේ භාග්‍යතුන් වහන්සේ සතු ආශ්චර්ය අద్භූත කාරණයක් කියනවා. ඊළඟට ආනන්ද ස්වාමීන් වහන්සේ කියා සිටියා
ස්වාමිනී භාග්‍යතුන් වහන්සේ මේ කාරණයක් හරිම පුදුම සහගතයි. බලන්න අපගේ මහබෝසත්න් වහන්සේගේ ආශ්චර්ය අద్භූත බව. ඒ තමයි බෝසත් මාතාවගේ කුසේ බෝසතාණන් වහන්සේ වැඩෙනවා. දස මාසයක් වැඩෙනවා. මේ දස මාසයේ වැඩෙද්දී ඔබ අහලා ඇති බෝසතාණන් වහන්සේ නමක් තම මෑණියන්ව තෝරා ගනිද්දී ඒ මෑණියන්ට හරියටම මාස 10කුත් දවස් 7ක් ආයුෂ ඇති මෑණියන් කෙනෙක් හැටියට තමයි තෝරගන්නේ. මොකද බෝසතාණන් වහන්සේ දස මාසයක් සම්පූර්ණයෙන්ම මව් කුසේ වාසය කරනවා. ඊට පස්සේ බෝසතාණන් වහන්සේගේ උප්පත්තියෙන් දවස් 7කට පස්සේ ඒ මෑණියන් කලුරිය කරනවා. මේ හේතු සම්පත් සහිතව තමයි බෝසතාණන් වහන්සේ තම මෑණියන්ව තෝරාගන්නේ. ඉතින් බෝසත් මෑණියන්ට තම ආදරබර දරුවාගේ දරු සුරුතල් බලන්න දවස් 7යි තියෙන්නේ. නමුත් ඒ ආදර මෑණියන් බෝසතාණන් වහන්සේගේ දරු සුරතල් බැලුවා. කොහොමද බැලුවේ? ඒ බෝසත් මෑණියන් තම කුස දෙස බලද්දී තමන්ට පෙනෙනවා තමන්ගේ කුසේ ඊතා සුවසේ වැඩෙන මහා ආනුභාව සම්පන්න පූරිත පාරමී බල ගුණ නැන සපිරි අප මහ බෝසතාණන් වහන්සේ තමන්ගේ කුසේ වැඩෙනවා. බෝසත් මාතාව බලාගෙන ඉන්නවා. බෝසත් මාතාවත් එක්ක ඒ අපගේ මහ බෝසතාණන් වහන්සේ මව් කුසේ වැඩෙද්දී තම මෑණියන් එක්ක කතා කරේ කුසේ සිටිද්දී ආදර වචන තෙපළුවි. ඒ ආදර හැඟීම් ඇති වුණේ බෝසත් මාතාවට තම දරුවා කෙරෙහි තමන්ගේ කුසේ දරුවා ඉඳෙද්දී. ඉතින් බෝසත් මාතාව ඒක හරියට කියනවා මේ විදිහට ආනන්ද භාග්‍යතුන් වහන්සේ වදාලා ආනන්ද ස්වාමීන් වහන්සේට ඒක හරියට මේ පළසක ඊතා සුමුදු පළසක අටස් ඇති මාණික්‍ය රත්නයක් තියෙනවා. ඒ මාණික්‍ය රත්නේ හරවා බලනවා වගේ ඒ ඇස් ඇති පුරුෂයෙක් බෝසත් මාතාව බෝසතාණන් වහන්සේ තමන්ගේ කුසේ සිටිද්දී ඊතා ආදරබර සිතින් තම දරුවා දෙස බලමින් ඊතා සෙනෙහි සිතින් වාසය කළේ. ඉතින් මෙය බෝසත් මාතාවගේ කුසේ සිටිද්දීම බෝසතාණන් වහන්සේ තම මෑණියන් දැක්ක බවක් ඇද්ද? ස්වාමිනී මෙය භාග්‍යතුන් වහන්සේ සතු ආශ්චර්ය අద్භූත කරුණක් කියනවා. බලන්න ඒක හරි පුදුම සහගතයිනේ. ඒ තමයි බෝසතාණන් වහන්සේ මෑණියන්ගේ කුසේ වැඩෙද්දී හරියට අපි දැන් සාමාන්‍යයෙන් ඔබ හිතන්න අපි ඔන්න මාළු ටැංකියක් දිහා බලාගෙන ඉන්න. මාළු ටැංකිය දිහා බලද්දී වීදුරුවෙන් හරහා අපිට මේ මාළු ටැංකියේ තියෙන සියලුම සත්තු ගස් කොළන් ආදී දේ පේනෝනේ. ආන් ඒ වගේ ඊටාම පිරිසිදු ඒ වගේම පාරිශුද්ධ යමක් එහා මෙහා විනිවිද අපි බලනවා වගේ බෝසත් මෑණියන් තමන්ගේ කුස දෙස බලද්දී බෝසතාණන් වහන්සේ පෙවුනේ. ඊළඟට කියනවා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ ඉදිරියේමයි මම මේ ශ්‍රවණය කළේ පිළිගත්තේ. ඒ තමයි බෝසතාණන් වහන්සේ උපත ලබා දින 7කින් බෝසත් මෑණියන් කලුරිය කරනවා කියන යමක් ඇද්ද? මෙය ආශ්චර්ය අద్භූත කාරණයක් කියනවා. ඒ කියන්නේ මේ තුන් ලෝකේම මහබෝසතාණන් වහන්සේගේ ජීවිතය හා සම්බන්ධ ආශ්චර්ය අద్භූත කරුණු වලට ඇතුළත් මේ දවස් 7ක් ඇවෑමෙන් බෝසත් මාතාව කලුරිය කිරීම යන මෙය බෝසතාණන් වහන්සේලාට පමණක්ම සිද්ධ වෙන ධර්මතාවයක්. ලෝකේ වෙන කිසිම කෙනෙකුට මේ ධර්මතාවය සිද්ධ වෙන්නේ නැහැ. සාමාන්‍යයෙන් දරුවෙක් උපන්නාට පස්සේ අම්මා කෙනෙක් දවස් 7න් කලුරිය කරන්න පුළුවනි. නමුත් ඒක සාමාන්‍ය දෙයක්. ඒක ලෝකේ සාමාන්‍යයෙන් සිද්ධ වෙන පුළුවන් දෙයක්. නමුත් මෙතන කියන්නේ මහා ආනුභාව සම්පන්න පුරුෂයෙක් ලොවට පහළ වෙද්දී ආශ්චර්ය අద్භූත කරුණු සහිතව ඒ මාතාව තෝරගන්නේ තම මාතාවට බෝසතාණන් වහන්සේ තෝරගන්නේ තම මෑණියන්ට මාස 10කුත් දවස් 7ක් වයස ඇති මාතාවක්. ඒකත් බෝසතාණන් වහන්සේ සතු බුදුරජාණන් වහන්සේ සතු ආශ්චර්ය අද්භූත කරුණක්. ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ ඉදිරියේ මම පිළිගත්තේ භාග්‍යතුන් වහන්සේ ඉදිරියේමයි මම මේ ශ්‍රවණය කළේ. කියා සිටිනවා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මේ බෝසතාණන් වහන්සේ මව් කුසේ පිළිසිඳ ගත්තාට පස්සේ
සාමාන්‍ය ලෝකයේ කෙනෙක් පිළිසිඳ ගත්තට පස්සේ මව කුසේ මාස 10ක් මාස 9ක් වගේ ඒ කාල පරාසයේ වෙනස් වීම වලට භාජනය වෙනවා. වෙලා දැන් අද කාලේ ගත්තොත් ඊට වඩා අඩුයිනේ මාස 7න් උපදිනවා 8න් උපදිනවා 7හමාරින් උපදිනවා. බෝසතාණන් වහන්සේලා එහෙම නැහැ. දස මාසේ සම්පූර්ණත්වයට පත්වීමෙන්මයි බෝසතාණන් වහන්සේලා මනුස්ස ලෝකෙට වඩින්නේ. මෙය දස මාසේ සම්පූර්ණ වීමෙන් බෝසතාණන් වහන්සේලාගේ උපත සිදුවීමක් ඇද්ද? මෙයත් ආශ්චර්ය අద్භූත කාරණයක් හැටියටයි භාග්‍යතුන් වහන්සේ මන් දරාගෙන ඉන්නේ. ඊළඟට ආනන්ද ස්වාමීන් වහන්සේ කියනවා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ සාමාන්‍ය මේ ලෝකේ කාන්තාවක් දරුවෙකු බිහි කරද්දී ඇලවෙලා ඉන්න ඉරියව්වෙන් හෝ නිදාගෙන ඉන්න ඉරියව්වෙන් හෝ සමහර විට වාඩි වෙලා ඉන්න ඉරියව්වෙන් හෝ වගේ මේ වගේ ඉරියව්වල වෙනස් වීම සිද්ධ වෙනවා. හැබැයි බෝසතාණන් වහන්සේලාගේ ජීවිතේට ඒක අදාළ නැහැ. මොකද බෝසතාණන් වහන්සේලා මේ තුන් ලෝකෙම ඉන්න වෙනස්ම ආශ්චර්ය අద్භූත ගුණ සහිත වූ උතුම් මනුස්ස රත්නයන්නේ. උන්වහන්සේලගේ ජීවිතේ වෙනස්ම අයුරකින් උපත ලබන්නේ. බෝසත් මාතාව සිටගෙන සිටිද්දීමයි බෝසතාණන් වහන්සේ ඒ බෝසත් මාතාවගේ කුසෙන් නික්මෙන්නේ. බෝසත් මාතාව සිටගෙන සිටිද්දී බෝසතාණන් වහන්සේ නික්මීම යන යම් කරුණක් ඇද්ද? මෙයත් බෝසතාණන් වහන්සේ භාග්‍යතුන් වහන්සේ සතු ආශ්චර්ය අద్භූත කාරණයක් හැටියටයි කියලා ආනන්ද ස්වාමීන් වහන්සේ කියා හිටියා. ඊළඟට කියනවා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ බෝසතාණන් වහන්සේ යම් වෙලාවක මව් කුසෙන් නික්මෙනවාද එතකොට බෝසතාණන් වහන්සේ පිළිගන්නේ දෙවිවරු විසින්. බෝසතාණන් වහන්සේ මව් කුසෙන් නික්මෙද්දී මේ මනුලොවට මුලින්ම පිළිගන්නේ කවුද? දෙවිවරු විසින්. ස්වාමීනි දෙවිවරු විසින් බෝසතාණන් වහන්සේ පිළිගන්නවා යන යම් කරුණක් ඇද්ද? මෙයත් බෝසතාණන් වහන්සේ සතු ආශ්චර්ය අద్භූත කාරණයක් කියනවා. ඉතින් මේ දෙවිවරු පිළිගත්තට පිළි අරගෙන ඊට පස්සේ තමයි මිනිසුන්ගේ අතර දරුවා ලැබෙන්නේ. මිනිසුන්ගේ අතට දරුවා ලැබෙන්නේ ඊට පස්සේ බෝසත් මාතාවගේ අතට දරු සිඟිත්ත ලැබෙන්නේ දෙවිවරුන්ගෙන්. ආරක්ෂාවට ඉන්නව සතරවරන් දෙවිවරු. ඊට පස්සේ දෙවිවරු පෙරට ඇවිදින් බෝසත්න් වහන්සේ මව් කුසෙන් නික්මෙද්දී තමන්ගේ දෝතට දරු සිඟිත්තා ගන්නවා. අරගෙන ඇවිදින් පින්වත් මෑණියනි පින්වන්ත වූ දරු සිඟිත්තෙක් උපන්නා කියලා මෑණියන්ගේ අත තබනවා. යන මෙය ආශ්චර්ය අద్භූත කරුණක්. සාමාන්‍යයෙන් අපි ගත්තොත් එimhe මේ ලෝකේ සාමාන්‍ය මිනිස්සු උපදින විදිය බලපුවාම සිතා ගන්නත් බැරි නේද? සමහර දෙමව්පියෝ නිදාගෙන ඉඳිද්දී මෑණිවරු ඇලවෙලා ඉඳිද්දී හාන්සි වෙලා ඉඳිද්දී එක එක අයුරින් උපදිනවා. නමුත් බෝසතාණන් වහන්සේලා නම් එහෙම නැහැ. ඒ වගේම ස්වාමිනී භාග්‍යතුන් වහන්සේ බෝසතාණන් වහන්සේ මව් කුසින් නික්මිලා මේ පොළොවට පැමිණෙද්දී මුලින්ම පිළිගන්නේ කවුද? ධතරාෂ්ට්‍ර විරූඪ විරූපාක්ෂ වෛශ්‍රවණ යන මේ දෙවිවරු. මේ දෙවිවරු පිළිගන්නවා. පිළි අරගෙන බෝසත් මාතාවගේ ඉදිරියේ තබනවා. බලන්න පුදුම සහගත සිද්ධිය. බෝසතාණන් වහන්සේ මුලින්ම සතරවරන් දෙවිවරු පිළි අරගෙන මාතාවගේ ඉදිරියෙන් තියනවා. පින්වත් දේවීන් වහන්සේ සතුටුව මැනව පින්වන්ත පුත්‍රවණක් උපන්නා කියලා දේවියට කියා සිටිනවා. මෙය බෝසතාණන් වහන්සේ සතු ආශ්චර්ය අద్භූත කරුණක්. ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මව් කුසින් නික්මිලා මේ ලෝකෙට උපදීද්දී ඒ බෝසතාණන් වහන්සේගේ ශරීරයේ කිසිම අපවිත්‍ර දෙයක් තැවරිලා නැහැ. මේ බලන්න ඔබට තේරෙන විදිහට විමසා බලන්න තමන් ඇස් දෙකෙන් දැකලා ඇති දරු සිඟිත්තන් උපදිනවා. මෑණිවරු නම් දරුවෝ බිහි වෙනවා තමන්ගේ ඇස් දෙකෙන් දැකලා ඇති. ඒ දරුවෝ ලෝකෙට බිහි වෙද්දී ඒ සාමාන්‍යයෙන් සෙම ඒ වගේම ලේ ආදී අපවිත්‍ර දේවල් මේ තැවරුණු ශරීරයෙන් යුක්තව තමයි ඒ දරුවා උපදින්නේ. නහයේ ශරීරේ පුරාම කට පුරාම සෙම මේ සොටු ඒ වගේම අපවිත්‍ර දේවල් ලේ පිරීලා ඒ දරුවා උපදින්නේ. ඉතින් අරගෙන ඉක්මනට නාවලා සුද්ධ කරලා නහය සුද්ධ කරලා ආදී මේ දේවල් කරන්න ඕනේ. නැත්නම් ඒ දරුවට හුස්ම ගන්න බැරුව යනවා. බෝසත්වරු එහෙම නැහැ. බෝසතාණන් වහන්සේලා උපදිනකොට ඒ බෝසතාණන් වහන්සේලා ස්වභාවයෙන්ම පිරිසිදුයි.
පාරිශුද්ධයි. ඒ බෝසතාණන් වහන්සේලාගේ ශරීරේ අපවිත්‍ර කැතකුණු තැවරිලා නැහැ. ඉතින් මේ බෝසතාණන් වහන්සේ උපදිනකොට අපවිත්‍ර නොතැවරි පිරිසිදු බබලන මහා පුරුෂ ලක්ෂණ වලින් යුක්තව, ඇයි ඔබට මතක ඇති මහා පුරුෂ ලක්ෂණ වල තියෙනවා බෝසතාණන් වහන්සේගේ ශරීරයේ රන්වන් පාටට හුරු රන්වන් සමක් තිබුණා. ඒ සමේ දූවිලි දැලිකුණු තැවරෙන්නේ නැහැ. ඒක බෝසතාණන් වහන්සේගේ පුණ්‍ය බලයට උපන්න දෙයක්. එතකොට මෙය අපිරිසිදු භාවයෙන් තොරව බෝසතාණන් වහන්සේගේ යම් උපතක් ඇද්ද මෙයත් ආශ්චර්ය අద్භූත කරුණක් හැටියටයි භාග්‍යතුන් වහන්සේ මං ශ්‍රවණය කළා තියෙන්නේ. ඊළඟට ආනන්ද ස්වාමීන් වහන්සේ කියනවා ස්වාමිනී භාග්‍යතුන් වහන්සේ භාග්‍යතුන් වහන්සේගෙන්මයි මම මේ ශ්‍රවණය කළේ. භාග්‍යතුන් වහන්සේ ඉදිරියේමයි මම පිළිගත්තේ. කුමක්ද? බෝසතාණන් වහන්සේ උපදින මොහොතේ බෝසත් මාතාවටත් ඒ වගේම බෝසතාණන් වහන්සේටත් ජලයෙන් යම් කෘත්‍යයක් කළ යුතුද ස්නානය කිරීම පිණිස වේවා, ඒ වගේම පානය කිරීම පිණිස වේවා, බෝසතාණන් වහන්සේටත් බෝසත් මාතාවටත් අහසින් ජල ධාරා දෙකක් පහළ වෙනවා. එක ජල ධාරාවක් පැම් පහසු වීම පිණිස, පානය කිරීම පිණිස, පරිභෝජනයේ පිණිස පමණට රත් වූ උණු දිය ධාරාවක් අහසින් පහළ වෙනවා. ඒ වගේම වඩා සීතල නැති සිසිල් දිය ධාරාවක් අහසින් පහළ වෙනවා. එතකොට මේ උණු දිය ධාරාවත් සිසිල් පැන් දිය ධාරාවත් යන මේ දිය ධාරා දෙක අහසින් පහළ වීමක් ඇද්ද බෝසත් මාතාවටත් බෝසතාණන් වහන්සේටත් යම් අවශ්‍ය කෘත්‍යයක් සිදු කර ගැනීම පිණිස මෙය ආශ්චර්ය අద్භූත කාරණයක් කියනවා. ආශ්චර්ය අద్භූත කාරණයක් කියනවා. ඉතින් බෝසතාණන් වහන්සේ බෝසත් මාතාවගේ පහසුව පිණිස තමයි මේ පුණ්‍ය බලයට මේව වෙන්නේ. කාගේ පුණ්‍ය බලයටද මේව වෙන්නේ? අපගේ ඒ භාග්‍යවත් වූ අරහත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ පෙරම් පුරාගෙන ආපු සසරේ තමන් විසින් රැස් කරපු පිනේ පුණ්‍යානුභාවයටත් ඒ වගේම සියලු බෝසතාණන් වහන්සේලාට සිද්ධ වෙන ධර්මතාවයක් හැටියටත් බෝසතාණන් වහන්සේලාට සිද්ධ වෙන ධර්මතා හැටියට තමයි මේවා වෙන්නේ. බෝසත්වරුන්ට පමණක්ම උරුම. එතකොට ජල ධාරා අහසින් මතුවීමත් ආශ්චර්ය අද්භූත කරුණක්. ඊළඟට ආනන්ද ස්වාමීන් වහන්සේ කියා සිටියා ස්වාමිනී භාග්‍යතුන් වහන්සේගෙන්මයි මම මේ ඇසුවේ. භාග්‍යතුන් වහන්සේගෙන්මයි මම මේ පිළිගත්තේ. කුමක්ද? භාග්‍යතුන් වහන්සේ බෝසතාණන් වහන්සේ උපන් සැනින් අර මුලින් අපි ඉගෙන ගත්තේ බෝසතාණන් වහන්සේ මව කුසෙන් නිග්මෙනකොට කවුද මුලින්ම පිළිගන්නේ? සතරවරන් දෙව් රජ දරුවෝ විසින් පිළිගන්නවා. ඒ පිළි අරගෙන බෝසත් මාතාවුන්ගේ දෝතෙහි තබනවා. පින්වත් දේවින් වහන්සේ සතුටුව මැනව. ඔබ වහන්සේට පින්වත් පුත්‍රවණක් උපන්නා කියලා බෝසත් මාතාවගේ අතේ මේ කිරි කැටි බෝසත් සිඟිති පුතා තබනවා. බෝසත් මාතාවගේ දෝතට මේ මහාමායා බිසෝන් වහන්සේගේ බෝසත් මාතාවගේ දෝතට බෝසතාණන් වහන්සේ ලැබෙද්දී බෝසතාණන් වහන්සේ අපි කියන්නේ වඩා ගනිද්දී දෝතට ආදරෙන් වැළඳ ගනිද්දී බෝසතාණන් වහන්සේ අතේ රඳින්නේ නැහැ. බෝසතාණන් වහන්සේ අතේ රඳින්නේ නැහැ. බෝසතාණන් වහන්සේ මව් තුරුලෙන් මව් දෝතෙන් රූරා පොළොවට බසිනවා. මව් තුරුලේ රඳින්නේ නැතුව මව් තුරුලෙන් මව් දෝතෙන් ගිලිහිලා බෝසතාණන් වහන්සේ පොළොවට වඩිද්දී පොළොවේ පා තබද්දී සම බෝසතාණන් වහන්සේගේ සම පතුල් ඇති සිරිපා යුගල මේ පොළොවේ පිහිටනවා. ඒ සිරිපා යුගල පොළොවේ පිහිටියාට පස්සේ අප මහා බෝසතාණන් වහන්සේට සේසත් දරාගෙන ඉන්නේ සුදු සේසත්. සුදු සේසත් දරාගෙන ඉන්නේ. බෝසතාණන් වහන්සේ හාත්පස බලනවා. හාත්පස සිසාරා බලලා උතුරු දෙසට පියවර 7ක් තබනවා. උතුරු දෙසට පියවර 7ක් තබද්දී ඔබ අහලා තියෙනවා
ඒ බෝසතාණන් වහන්සේ පියවර තබා වඩිද්දී සිත්විත් නැති මේ මහා පෘථිවියෙන් කුමක්දෝ ආශ්චර්ය අద్භූත දෙයක් සිදු වෙනවා. ඒ තමයි දසත සුවඳ පැතිරී යන රක්ත වර්ණයෙන් බබලන රතු නෙළුම් මහා පෘථිවියෙන් පැන නගිනවා. ඒ රන්වන් සිරිපා පොළවේ තබමින් අප මහා බෝසතාණන් වහන්සේ සියලු ලෝවැසි සත්වයන්ට සෙතසුව පිණිස පියවර තබමින් මුල් පියවර පියවර 2 පියවර 3 ආදී වශයෙන් ඉදිරියට තබමින් වඩද්දී සත් පියවරක් පුරාවට රතු නෙළුම් පිපෙනවා. මේ බෝසතාණන් වහන්සේගේ ගුණස්කන්ධයේ තියෙන ආශ්චර්ය අద్භූත බවමයි. ඉතින් බෝසතාණන් වහන්සේ ඒ විදියට උතුරු දෙසට සත් පියවර තබා සත්වෙනි පියුම මත හිට ගන්නවා. හිටගෙන දක්ෂිණ ශ්‍රී හස්තය අහසට ඔසවනවා. දක්ෂිණ ශ්‍රී හස්තයේ දබරැඟිල්ල අහසට දිගු කරනවා. අහසට දිගු කොට අප මහා බෝසතාණන් වහන්සේ අභීත ස්වරයෙන් පොළොවවාසී දෙවියන්ගේ සිට අකනිටා බඹලෝ දක්වා පැතිරී යන ආශ්චර්ය අද්භූත වූ ආනුභාව සම්පන්න සිංහනාදයක් කරනවා. අග්ගෝ හමස්මි ලෝකස්ස. ඒ මොහොතේ උපන් සිඟිති බෝසත් බබා මේ ලෝකෙට කියා සිටිනවා. ප්‍රතිඥා දෙනවා. ආනුභාවයේ පතුරුවා හරිනවා. සිංහ රාජෙක් තම සිංහ ගර්ජනාව කොට සකල ලෝකයේම කම්පනයට පත් කරන අයුරින් මහා බෝසතාණන් වහන්සේ උපන් ක්ෂණයේම සිංහනාද කරනවා. අග්ගෝ හමස්මි ලෝකස්ස. මම තමයි මේ ලෝකේ අග්‍ර වූ කෙනා. සෙට්ඨෝ හමස්මි ලෝකස්ස. මම තමයි මේ ලෝකේ ශ්‍රේෂ්ඨම කෙනා. ජෙට්ඨෝ හමස්මි ලෝකස්ස. මම තමයි මේ ලෝකේ ගුණයෙන් ශීලයෙන් නුවණින් උතුම් භාවයෙන් ප්‍රඥාවෙන් මහානුභාවයෙන් අග්‍ර කෙනා වැඩිහිටි කෙනා. ජෙට්ඨෝ හමස්මි වැඩිහිටි කෙනා. අයමන්ති මා ජාති. මෙය තමයි මා ලබන අවසාන වූ උපත. නත්ති දානි පුනබ්බවෝ. නැවත මාහට ඉපදීමක් නැත කියලා සිංහනාද කරනවා. යන යම් සිංහනාද කිරීම ඇද්ද? පියවර තබමින් සත් පියවර තබා නෙළුම් මත වැඩ හිඳිමින් සිංහනාද කිරීමක් ඇද්ද? ස්වාමිනී මෙය භාග්‍යතුන් වහන්සේ සතු ආශ්චර්ය අద్භූත කාරණයක්. ස්වාමිනී භාග්‍යතුන් වහන්සේ ඉදිරියේමයි මම මේ පිළිගත්තේ. භාග්‍යතුන් වහන්සේගෙන්මයි මම මේ ශ්‍රවණය කළේ. ඒ තමයි ස්වාමිනී භාග්‍යතුන් වහන්සේ උපදින ඒ මොහොතේ මව් කුසින් මේ මිනිස් පියසට වඩිද්දී හරි ආශ්චර්ය අద్භූත දෙයක් වෙනවා. ඒ තමයි දෙවියන් සහිත මරුන් සහිත බඹුන් සහිත ශ්‍රමණ බ්‍රාහ්මණයන් සහිත දෙව් මිනිස් ප්‍රජාවෙන් යුතු ලෝකයේ දෙවියන්ගේ දේවානුභාවය ඉක්මවා ගිය අප්‍රමාණ වූ උදාර වූ ආනුභාවයක් පැතිරලා යනවා. ආනුභාවයක් පැතිරලා යනවා. ඒ ආනුභාවයේ බෝසතාණන් වහන්සේ මව් කුසේ පිළිසිඳ ගන්න දවසේ සිද්ධ වුණා. දැන් මව් කුසෙන් නික්මිලා මේ මිනිස් ලෝකෙට වඩිනවා. මනුස්ස ලෝකෙට වඩිද්දී බෝසතාණන් වහන්සේගේ ඒ ආනුභාවයට මේ දෙවියන්ගේ දේවානුභාවය ඉක්මවා ගිය ආශ්චර්යවත් අద్භූත ආලෝකයක් පැතිරී යනවා. ඒ ආලෝකය මේ ලෝකයේ තියෙනවා ඝනාන්ධකාරයෙන් යුතු නිරේවල් පවා ආලෝකයට පත් කරනවා, එළිය කරනවා. ස්වාමිනී භාග්‍යතුන් වහන්සේ මෙයත් අපගේ භාග්‍යතුන් වහන්සේ සතු ආශ්චර්ය අద్භූත කාරණයක් කියනවා. ඊළඟට මේ විදියට දැන් ඔබ බුදුරජාන් වහන්සේගේ මේ ආශ්චර්ය අద్භූත කරුණු මේ ශ්‍රවණය කරමින් සිටින්නේ. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා තථාගතයන් වහන්සේ සතු ආශ්චර්ය අద్භූත කරුණක්. ඒ තමයි තථාගත බුදුරජාණන් වහන්සේ බෝසතාණන් වහන්සේ හැටියට 29 වසරක් පුරාවට ගිහි ජීවිතේ වාසය කොට ගිහි ජීවිතය අතහැර මහා බිනිෂ්ක්‍රමණය කොට
35 වෙනි වියෙහිදී අපගේ බෝසතාණන් වහන්සේ වෙසක් පුන් පොහෝ දිනයේ සියලු කෙලිසුන් නසා ලෝතර සම්මා සම්බුද්ධත්වයට පත් වෙන යම් රාත්‍රියක් ඇද්ද ආන් ඒ රාත්‍රියේ මේ දසදහසක් ලෝක ධාතුව කම්පාවට පත් වෙනවා. තදින්ම කම්පණයට පත් වෙනවා. බලවත්ව කම්පණයට පත් වෙනවා. මේ ලෝකේ සලිත වෙනවා. වෙවුලා යනවා. සාගරේ රැලි හට ගන්නවා. අකල් රැලි හට ගන්නවා. මේ පොළොවේ රැලි හට ගන්නවා. මේ වගේ ආශ්චර්ය අద్భుත කරුණු සිද්ධ වෙනවා. බෝසතාණන් වහන්සේ සම්බුද්ධත්වයට පත් වෙන රාත්‍රියේ. භාග්‍යතුන් වහන්සේ මේ ආශ්චර්ය අద్భుත කාරණයක්. මේ ආශ්චර්ය අద్భుත කරුණු සිද්ධ වෙනවා. අප තථාගතයන් වහන්සේ පරිනිර්වාණයට පත් වෙන රාත්‍රියේ සිතාගත නොහැකි මේ ලෝකාන්තරික නරකයේ පවා ආලෝකමත් වෙනවා. එතකොට මේ වගේ අපගේ බුදුරජාන් වහන්සේගේ ජීවිතය ගත්තාම අපි ආදරින් සරණ ගියපු අපගේ සාසුරුන් වහන්සේගේ ජීවිතේ සම්පූර්ණ ආශ්චර්ය අద్భుත කරුණු වලින් කැටි වූ ජීවිතයක්. හැම පැත්තෙම බුදුරජාන් වහන්සේගේ ජීවිතය ආශ්චර්යයි. හැම පැත්තෙම අනුභව සම්පන්නයි. මේ ආශ්චර්ය අద్భుත කරුණු තුසිත දිව්‍ය ලෝකයේ උපදින දවසේ සිට මහා බෝසතාණන් වහන්සේ මව් කුසෙන් මේ මනුලොවට වඩින දවස දක්වාම මේ විග්‍රහය ආනන්ද ස්වාමීන් වහන්සේ කරගෙන යද්දී භාග්‍යතුන් වහන්සේ වදාලා ආනන්ද තවත් ආශ්චර්ය අద్భుත කාරණයක් තියෙනවා තථාගතයන් වහන්සේට. පින්වත් ආනන්ද මෙයත් ආශ්චර්ය අద్భుත කරුණක් හැටියට දරා ගන්න කියනවා. ඒ තමයි ආනන්ද තථාගතයන් වහන්සේට සියලු විඳීම් හටගන්නේ ප්‍රකටවමයි කියනවා. සියලු විඳීම් පවතින්නේ ප්‍රකටවමයි. සියලු විඳීම් නිරුද්ධ වී යන්නේ ප්‍රකටවමයි. ඒ වගේම ආනන්ද තථාගතයන් වහන්සේට සියලු සංඥා උපදින්නේ ප්‍රකටවමයි. සංඥාවන් පවතින්නේ ප්‍රකටවමයි. සංඥාවන් නිරුද්ධ වන්නේ ප්‍රකටවමයි. ඒ වගේම තථාගතයන් වහන්සේට සියලු විතර්ක උපදින්නේ ප්‍රකටවමයි. සියලු විතර්ක පවතින්නේ ප්‍රකටවමයි. සියලු විතර්ක නිරුද්ධ වෙන්නේ ප්‍රකටවමයි. ආනන්ද තථාගතයන් වහන්සේට හටගන්නා වූ සියලු විඳීම්, හටගන්නා වූ සියලු සංඥා, හටගන්නා වූ සියලු විතර්ක මේවා හට ගැනීම ගැනත්, ඒ වගේම පැවතීම ගැනත්, ඒ වගේම නිරුද්ධ වීම ගැනත් තථාගතයන් වහන්සේ දැනගෙනමයි සිද්ධ වෙන්නේ. නොදැන නෙමෙයි. එකඳු විඳීමක්වත් නොදැන තථාගතයන් වහන්සේගේ ජීවිතය තුළ හටගන්නේ. එකඳු තථාගතයන් වහන්සේට සංඥාවක්වත් හටගන්නේ. එකඳු විතර්කයක් තථාගතයන් වහන්සේට හටගන්නේ නොදැන. ඒ තථාගත වූ අරහත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේ හටගන්නා විඳීම්, ඒ වගේම සංඥා, ඒ වගේම විතර්ක ප්‍රකටයි බුදුරජාණන් වහන්සේට. ආනන්ද මේ විඳීම්, ඒ වගේම සංඥා, විතර්ක හටගන්නේ ප්‍රකටවම, පවතින්නේ ප්‍රකටවම, නිරුද්ධ වන්නේ ප්‍රකටවම කියන යම් කරුණක් ඇද්ද මෙය තථාගතයන් වහන්සේ සතු ආශ්චර්ය අద్භූත වූ කාරණයක් කියනවා. පින්වත්නි මේ වගේ ආශ්චර්ය අద్භූත කරුණ වලින් ගහන ආශ්චර්ය අద్භූත කරුණ වලින් පරිපූර්ණ වූ සමන්විත වූ ආදරණීය අපි සරණ ගියේ අපගේ බුදුරජාන් වහන්සේ අපි මේ වෙසක් කාලේ සිහි කරන්නේ. අපේ කුමක්ද වාසනාවකට උතුම් සත්පුරුෂ අසුරක් අපිට ලැබුණා. ඒ තමයි අපගේ පරම පූජනීය ගුරු දේවතුන් පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ. පින්වත් ලොකු ස්වාමීන් වහන්සේගේ තියෙන අනුකම්පාව නිසා අපගේ සාසුරුන් වහන්සේගේ මේ තියෙන ආශ්චර්ය අద్భుත කරුණ අපිට තේරෙන භාෂාවෙන් ඉගෙන ගන්නට ලැබෙනවා. ඉතින් මේ ආශ්චර්ය අద్భుත කරුණු ගැන සඳහන් වෙන්නේ මජ්ක්‍ධිම නිකායේ 3 වෙනි පොත් වහන්සේ ඇතුලේ පවතින 3 වෙනි පොත් වහන්සේ සතු අච්චරිය අද්භූත සූත්‍රය තුල. ඉතින් ඔබත් මේ උතුම් දේශනා ශ්‍රවණය කළා, ඒ වගේම කියවලා හිත පහදව ගන්න. මටත් මේ කලාතුරකින් ලැබෙන ඉපද මෙරි මෙරි යන සසර ගමනේ කුමද්ද වාසනාවකට ආශ්චර්ය අද්භූත කරුණ වලින් යුතු මහා අනුභව සම්පන්න බුදුරෙක් සරණ යන්ට ලැබුණා. අනේ ඒකාන්තෙම මේ බුදුරජාණන් වහන්සේගේ ආශ්චර්ය ආනුභාවයේ නිසා මේ ආශ්චර්ය ආනුභාව කරුණු කෙරෙහි සිත පහදවගෙන අප සියලු දෙනාටද සුවසේ සංසාර දුකින් අත් මිදෙන්න ඒකාන්තෙම වාසනාව ලැබේවා.
සාදු සාදු සාදු. පුණ්‍යානුමෝදනාව. අද දින විස්මිත සම්බුදු නුවණ සදහම් දේශනාව සඳහා දායකත්වයෙන් දරන්නේ අම්බලන්ගොඩ රොටවල පදිංචි දැනට සිංගප්පූරුවේ සේවයේ නීතු පින්වත් පතිරණ ගමගේ සකුන්තලා සුපුන් කුමාරි මහත්මිය විසින්. ප්‍රධාන අරමුණ හැටියට සඳහන් කරනවා පතිරණ ගමගේ සකුන්තලා සුපුන් කුමාරි මහත්මියට මෛත්‍රී සහගත සිත් ඇතිවීම පිණිසද ඇයගේ කටයුතු සාර්ථක වීම පිණිසද මේ පින් උපකාර වේවා යන අදහසත් කායික මානසික නිදුක් නිරෝගී සුවපත් භාවය හා නිරතුරු උතුම් කල්න මිතුරු ඇසුර ලැබීම පිණිසත් මේ පින වේවා යන සිත. අරමුණ හැටියට සඳහන් කරනවා. ඒ වගේම රැස් කළ සියලු පුණ්‍ය ධර්මයන් අනුමෝදන් කරන්න බලාපොරොත්තු වෙන සියලු දෙවියන්ට ඉතින් අද දින විස්මිත සම්බුදු නුවණ උතුම් සදහම් දේශනා මාලාවේ උතුම් දේශනාව ශ්‍රවණය කිරීමෙන් අපි රැස් කළ සියලු පුණ්‍ය ධර්මයන් සියලු දෙවියෝ අනුමෝදන් වෙත්වා. සියලු දෙවියන් දිව්‍ය ආයුෂෙන් වර්ණයෙන් සැපයෙන් බලයෙන් යසසින් ආනුභාවයෙන් වැඩෙත්වා. මේ පතිරණ ගමගේ සකුන්තලා සුපුන් කුමාරි මහත්මියට ඇතුළු ඒ සියලු පින්වතුන්ට සියලු දෙවියන්ගේ ආරක්ෂා රැකවන සලසත්වා. සියලු දෙවියන් හට සුවසේ මුතුම් ධර්මය අවබෝධ කරගන්නට ඒකාන්තෙම මේ පින් උපකාර වේවා. සාදු සාදු සාදු. ඒ වගේම අපගේ කල්යාණ මිත්‍ර පරම පූජනීය ගුරු දේවතුම ලොකු ස්වාමීන් වහන්සේට මේ පින අනුමෝදන් වේවා. පින ලොකු ස්වාමීන් වහන්සේ ඇතුළු මහමෙවුනා අසපුවාසී සියලු සංඝරුවන් වහන්සේලාට මේ පින් අනුමෝදන් වේවා. ඒ වගේම මේ රට තුල ලෝකයේ තුල උතුම් පිළිවෙතේ යෙදෙන සියලු සංඝයාට මේ පින අයිති වේවා. මේ පුණ්‍යානුභාවයෙන් සියලු සංඝයාට නිදුක් නිරෝගී සුව චිර ජීවනයේ ලැබේවා. සුවසේ ධර්ම අවබෝධ කරගන්නට වාසනාව ලැබේවා. සාදු සාදු සාදු. ඒ වගේම පතිරණ ගමගේ සකුන්තලා සුපුන් කුමාරි මහත්මිය නමින් මේ යන්ට යෙදුණු සියලු ඥාතීහු මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ වගේම ඔබ අප නමින් මිය පරලොව යන්ට යෙදුණු සියලු ඥාතීහු මේ පින් අනුමෝදන් වෙත්වා. මේ පුණ්‍යානුභාවයෙන් සියලු මිය යන්ට යෙදුණු ඥාතීන්ගේ පරලොව ජීවිත සැපයටපත් වෙත්වා. වහවා සංසාර දුකින් අත් මිදෙත්වා. සාදු සාදු සාදු. ඒ වගේම දායකත්වයේ දරු පින් දායකත්වයේ දරන පතිරණ ගමගේ සකුන්තලා කුමාරි මහත්මියගේ සුජීවත්ව සිටින දෙමව්පියන්ට මේ පින අනුමෝදන් වේවා. ඒ දෙමව්පියන් නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා දීර්ඝායු සම්පත් සැලසෙත්වා. ආශ්චර්ය අద్භූත සම්බුදු ගුණයන් කෙරෙහි සිත පහදව ගන්නත් සුවසේ උතුම් බුදු සසුනේ පිළිසරණ ලබන්නත් සසර දුකින් අත් මිදෙන්නත් ඒ දෙමව්පියන්ට වාසනාව ලැබේවා. සාදු සාදු සාදු. ඒ වගේම දායකත්වයේ දරන ඒ සකුන්තලා මහත්මිය ඇතුළු සියලු පින්වතුන්ට මේ පින් අයිති වේවා. සියලු දූ දරුවන්ට නෑහිත මිත්‍රාදීන්ට මේ පින් අයිති වේවා. ඒ සියලු දෙනාට නිදුක් නිරෝගී සුවපත් භාවයේ දීර්ඝායුෂ සැලසේවා. සුවසේ ධර්ම අවබෝධ කරගන්නට වාසනාව ලැබේවා. සාදු සාදු සාදු. මහමෙවුනා වාසී සියලු සංඝ පිරිවරටත් ඒ වගේම අනගාരികා මෑණියන් වහන්සේලාටත් පැවිදි අපේක්ෂක සියලු දූ පුතුන්ටත් ශ්‍රද්ධා කාර්ය මණ්ඩලයේ සියලු දෙනාටත් මේ පින් අනුමෝදන් වේවා. ශ්‍රද්ධා ධර්ම දාන සමාජිකත්වයේ දරන සියලු දෙනාට මේ පින් අනුමෝදන් වේවා. සියලු පින්වතුන්ට නිදුක් නිරෝගී සුවපත් භාවයේ දීර්ඝායු සම්පත් සැලසේවා. සුවසේ උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්නට වාසනාව ලැබේවා. සාදු සාදු සාදු. අප සියලු දෙනාට මේ උතුම් විස්මිත සම්බුදු ගුණයන් කෙරෙහි සිත පහදවාගෙන උතුම් බුද්ධානුභාවයෙන් ධම්මානුභාවයෙන් සංඝානුභාවයෙන් තෙරුවනේ සූවිසි අනන්ත ගුණානුභාව බලෙන් සුවසේ තුනුරුවන කෙරෙහි සිත පහදව ගන්නට ලැබේවා. උතුම් ගුණ දියුණු කර ගන්න ලැබේවා. උතුම් සිත් ඇති කර ගන්නට ලැබේවා. අප සියලු දෙනාටද වහවහ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කර ගන්නට වාසනාව ලැබේවා. සාදු සාදු සාදු. සියලු දෙනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය.